ආයිබෝවන් හොඳයි. අපි ගිය සතියේ ස්නේල් නියමයේ සාකච්ඡා කරලා ඒකේ යම් ගැටලු ප්‍රමාණයක් හදලා සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුර සහ වර්තනාංක අතර සම්බන්ධය ගොඩනගලා තියෙන්නේ. එතකොට දැන් අද අපි එතනින් එහාට තමයි අපේ පාඩම අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මුලින්ම අපි කතා කරනවා එතකොට සමාන්තර පැති තියෙන පාරදෘශ්‍ය මාධ්‍යයකින් සිදුවන දෘශ්‍ය විස්ථාපනය. සමාන්තර පැති සහිත පාරදෘශ්‍ය මාධ්‍යයකින් සිදුවන දෘශ්‍ය විස්ථාපනය තමයි අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. හරි. එතකොට දැන් ලියන මාතෘකාව සමාන්තර පැති සහිත පාරදෘශ්‍ය මාධ්‍යයකින් සිදුවන දෘශ්‍ය විස්ථාපනය. සමාන්තර පැති සහිත පාරදෘශ්‍ය මාධ්‍යයකින් සිදුවන දෘශ්‍ය විස්ථාපනය. හරි. දැන් එතකොට මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම සමාන්තර පැති තියෙන වීදුරු කුට්ටියක්. එතකොට මේක තමයි සමාන්තර පැති තියෙන පාරදෘශ්‍ය මාධ්‍යය. ඔය වීදුරු කුට්ටියේ පතුලේ තියෙන සලකුණක් O කියලා මම ඒක වස්තුව විදියට ගන්නවා. දැන් මොකද්ද මේ දෘශ්‍ය විස්ථාපනය කියලා කියන්නේ? එතකොට මේ උඩින් බලනකොට අපිට පේනවා මේ O සලකුණ මෙතන නෙමෙයි ටිකක් උඩට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිබිම්බය උඩට ඉස්සිලයි පේන්නේ. ඒ ප්‍රතිබිම්බයත් වස්තුවත් අතර පරතරය තමයි අපි හඳුන්වන්නේ D දෘශ්‍ය විස්ථාපනය. දෘශ්‍ය විස්ථාපනය. පැහැදිලිද? right. එතකොට දැන් හොඳට අහගෙන ඉන්න මේ සමාන්තර පැති සහිත මාධ්‍ය ඝනකම මම T කියලා කියන්නම්. T. එතන මේ තියෙන්නේ මාධ්‍යයේ ඝනකම. හරිද? right. හොඳයි. මම මෙතන A මෙතන B කියලා ගන්නම්. දැන් එතකොට අපි යන්නේ මේ දෘශ්‍ය විස්ථාපනය මේ වීදුරු කුට්ටියේ වර්තනාංකය මම n කියලා කියන්නම්. හරිද? වීදුරු කුට්ටියේ වර්තනාංකය n කියන්නම්. එතකොට මේ වීදුරු කුට්ටියේ තියලා තියෙන මාධ්‍යයේ වර්තනාංකය n2 කියලා කියන්නම්. n2 කියලා කියන්නම්. හරිද? එතකොට මේක විරල මාධ්‍ය. මේ වීදුරු කුට්ටිය ගහන මාධ්‍ය. එතකොට පැහැදිලිද? right. දැන් ඔන්න හොඳට අහගෙන ඉන්න. හරි. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන්. හරිද? right. අපි ගිය සතියේ ඉගෙනගත්ත මූලධර්මයක් තියෙනවා. හරි. ආලෝක කිරණය පළමුව ගමන් කරන මාධ්‍යයේ වර්තනාංකය බෙදීම දෙවනුව ගමන් කරන මාධ්‍යයේ වර්තනාංකය. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. n බෙදීම n2 සමානයි අපිට ලියන්න පුළුවන් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. ආලෝකයේ පළමුව ගමන් කරන මාධ්‍යයේ වර්තනාංකයේ බෙදීම ආලෝකය දෙවනුව ගමන කරන මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියලා අපිට ලියන්න පුළුවන්. දැන් n බෙදීම n2 මේක සත්‍ය ගැඹුර ලෙස අපිට ගන්න පුළුවන් AO. දෘශ්‍ය ගැඹුර වෙන්නේ AI. දැන් බලන්න AO අපිට ලියන්න පුළුවන් මේ පාරදෘශ්‍ය කුට්ටියේ ඝනකම T කියලා. T. AI කියන එක අපිට ලියන්න පුළුවන් T ගෙන් D අඩු කරා නම් එන්නේ කවුද? AI. එහෙනම් T ඍණ D. ඔන්න දැන් උතනින් අපිට එනවා n බෙදීම n2 සමානයි T බෙදීම T ඍණ D. පැහැදිලිද? right. එතකොට දැන් අහගෙන ඉන්න මම මෙතනින් D උක්ත කරන්න ඕනේ. එහෙනම් n වාරයක් T ඍණ D සමානයි n2 වාරයක් T. හරිද? right. එතකොට මේකේ දැන් අපිට ලියන්න පුළුවන් nt ඍණ nd සමානයි n2t. එහෙනම් nd යුක්ත වුණොත් එනවා t පොදු සාධකයේ විදිහට එළියට ගත්තොත් n ඍණ n2. එහෙනම් දැන් d යුක්ත කරන්න මුළු සමීකරණයම n ගෙන් බෙදනවා. n. right. එහෙනම් බලන්න අපිට එනවා d සමානයි t වාරයක් 1 ඍණ n2 බෙදීම n. n2 කියලා කියන්නේ
විරල මාධ්‍ය වර්තනාංකය. n කියලා කියන්නේ අදාළ පාරදෘශ්‍ය මාධ්‍ය වර්තනාංකය. පැහැදිලිද? right. එතකොට අපිට ඔන්න ඔය සමීකරණ එනවා. දැන් මේකේ විරල මාධ්‍ය වාතය නම් පාරදෘශ්‍ය මාධ්‍ය වීදුරු නම් හරි. එතකොට අපිට ලියන්න පුළුවන් d සමානයි t වාරයක් එක ඍණ n2 කියලා කියන්නේ විරල මාධ්‍ය වාතය. එතකොට වාතයේ වර්තනාංකය n2 කියන්නේ විරල මාධ්‍ය නම් වාතයේ වර්තනාංකය එකයි. එන එක බෙදීම n. හරි. එතකොට මේ n කියන්නේ මෙතනදී වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය. හරි. මම දැන් මේ උදාහරණකින් මේක පෙන්නුවේ. ඕගොල්ලන්ට මේ පාරදෘශ්‍ය මාධ්‍ය වීදුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ජලය වෙන්න පුළුවන්. ඒ විදිහට ඕනේ පාරදෘශ්‍ය මාධ්‍යයක්. පැහැදිලිද? right. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මේ දෘශ්‍ය විස්ථාපනය කොහොමද පාරදෘශ්‍ය මාධ්‍යයේ ඝනකමත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන සමීකරණය අපිට ලබා ගන්න පුළුවන්. දැන් දෘශ්‍ය විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ට හොඳින් මතක ඇති. හරි. දැන් හොඳට තේරෙනවා ඇති. right. එතකොට දැන් මේ ටික පිළිවෙලට ඕගොල්ලන්ගේ පොතේ සටහන් කරගන්න ඕනි. හරි. ලියන්න තරුවක් දාලා මේ විදිහට ඝනකම T වූ පාරදෘශ්‍ය මාධ්‍යකින් ඝනකම T වූ පාරදෘශ්‍ය මාධ්‍යකින් ඝනකම T වූ පාරදෘශ්‍ය මාධ්‍යකින් සිදුවන ඝනකම T වූ පාරදෘශ්‍ය මාධ්‍යකින් සිදුවන දෘශ්‍ය විස්ථාපනය සිම්පල් D නම් දෘශ්‍ය විස්ථාපනය සිම්පල් D නම් පාරදෘශ්‍ය මාධ්‍යයේ වර්තනාංකය සිම්පල් n නම් ඒවා අතර සම්බන්ධයක් පහත පරිදි ව්‍යුත්පන්න කරගත හැක. ඒවා අතර සම්බන්ධයක් පහත පරිදි ව්‍යුත්පන්න කරගත හැක. පහත පරිදි ව්‍යුත්පන්න කරගත හැක. හරි. දැන් ඕගොල්ලෝ මේක ලියනකොට හරිද? දැන් මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේ ටික ලියාගන්න. හරිද? right. බලන්න. ඔන්න මේ ටික ඕගොල්ලෝගේ සටහනේ හරියට නිවැරදිව සම්බන්ධ වෙන්න ඕනි. මේ ටික හරියට සටහනේ නිවැරදිව සම්බන්ධ වෙන්න ඕනි. හරි. මේ ටික පිළිවෙලට ලියා ගන්න ඕනි එතකොට. හොඳයි. දැන් එතකොට අපි පොඩි ගැටලුවක් හදලා බලමු. හරි. පොඩි ගැටලුවක් හදලා බලමු. ලියන්න මේ විදියට. ලියන්න ඉතා සරල ගැටලුවක්. හරි. ලියන්න මෙහෙම. ලියන ඝනකම සෙන්ටිමීටර් 40ක් වන වර්තනාංකය 3 බෙදීම 2ක් වන සමාන්තර පැති සහිත වීදුරු කුට්ටියකින් ඇති කරන සමාන්තර පැති සහිත වීදුරු කුට්ටියකින් ඇති කරන දෘශ්‍ය විස්ථාපනය සොයන්න. වීදුරු කුට්ටිය වාතයේ තබා ඇත.
වීදුරු කුට්ටිය වාතයේ තබා ඇත. හරි. වීදුරු කුට්ටිය වාතයේ තබා ඇත. හොඳයි. බලමු දැන්. දැන් මෙහෙමයි එතකොට. මෙන්න සමාන්තර ප්‍රතිසහිත වීදුරු කුට්ටිය තියෙනවා. මේකේ ඝනකම අපිට දෙනවා T සමානයි සෙන්ටිමීටර් 40යි කියලා. 40 සෙන්ටිමීටර්. හරි. එතකොට දැන් මේකෙන් සිද්ධ වෙන මේ රූපය ඇඳලා හදමු. අපි පතුලේ සලකුණක් ගත්තොත් බලන්න දෘශ්‍ය විස්ථාපනය. ඔහොම අභිලම්බයෙන් ඉවතර නැඹුරු වෙලා යන්නේ මෙන්න මෙතන. මේ තියෙන I මේ තියෙන O කියලා ගත්තොත් මෙන්න දෘශ්‍ය විස්ථාපනයේ D. හරිද? දැන් D සඳහා සූත්‍රයක් අපි ලියාගෙන තියෙනවා. මේ උඩ තියෙන වාතයනේ. මේකේ වර්තනාංකය 3 බෙදීම 2යි. හරිද? එහෙනම් D සමානයි අපි දන්නවා T වාරයක් 1 ඍණ 1 යට එන්නේ. එහෙනම් D සමානයි T වෙන්නේ 40යි 1 ඍණ 1 යට n විදිහට අපි දානවා 3 බෙදීම කීයද 2යි. පැහැදිලිද? හරි. දැන් D සමානයි එහෙනම් 40යි 1 ඍණ 2 බෙදීම 3යි. ඔතනින් අපිට එනවා D සමානයි එතකොට 40 ගුණ කිරීම මෙතන 3යි පොදු හරය විදිහට ගත්තොත් එහෙම 3ෙන් 2ක් ගියම 1යි. එතකොට 1 බෙදීම 3යි. එහෙනම් 40 බෙදීම 3යි සෙන්ටිමීටර වෙනවා දෘශ්‍ය විස්ථාපනය මේ වීදුරු කුට්ටියෙන් ඇති කරන. මේ වීදුරු කුට්ටියෙන් ඇති කරන දෘශ්‍ය විස්ථාපනය ඔය ගාන වෙනවා. හරි. එතකොට ඊළඟට බලන්න හරි. ඊළඟට බලන්න ලියන්න මේ විදිහට දැන් මේක ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා මේක හදාගන්න. හදාගෙන දැන් ලියන්න ඊට පස්සේ. හරි? ලියන්න මෙහෙම යටින් ඉහත වීදුරු කුට්ටිය ජලයේ තබා ඉහත වීදුරු කුට්ටිය ජලයේ තබා ජලයේ සිට නිරීක්ෂණය කළ විට සිදුවන දෘශ්‍ය විස්ථාපනය සොයන්න. හරි. දැන් බලමු සිදුවන දෘශ්‍ය විස්ථාපනය කොච්චරද කියලා. හරි. එතකොට දැන් වරහන් ඇතුලේ ලියාගන්න එකේ ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි. රයිට්. එතකොට මෙන්න වීදුරු කුට්ටිය තියෙනවා දැන් මේ විදියට. වීදුරු කුට්ටිය තියෙනවා. මේ වීදුරු කුට්ටියේ ඝනකම T වෙනවා. හරිද? රයිට්. එතකොට දැන් මේක තියලා තියෙන ජලයේ. හරිද? දෙපැත්තම තියෙන ජලය. ඔය විදියට. කොහොමද තියෙන්නේ? දැන් බලන්න එතකොට ඊටාම් පැහැදිලි මෙතන වර්තනාංකය 3 බෙදීම 2යි. ජලයේ වර්තනාංකය NW ගත්තොත් 4 බෙදීම 3යි. 4 බෙදීම 3ට වඩා 3 බෙදීම 2 විශාල හින්දා මෙයා තමයි ගහන මාධ්‍ය, මෙයා විරල මාධ්‍ය. දැන් ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරනවා මේ විදිහට ආලෝක කිරණය. කොහොම ගමන් කරද්දී මේක O මේක I මේ තියෙන දෘශ්‍ය විස්ථාපනයේ D. පැහැදිලිද? රයිට්. මේ කුට්ටියේ ඝනකම වෙනසක් වෙන්නේ නැහැ. සෙන්ටිමීටර් කීයද? 40ම තමයි. ඔන්න දැන් මේ විරල මාධ්‍ය සඳහා වාතය නොවන වෙනත් මාධ්‍යයක් තිබුණොත් අපි දෘශ්‍ය විස්ථාපනය සඳහා දාන සමීකරණය D සමානයි T වාරයක් 1 ඍණ අන්න මෙතනට එන්නේ කලින් විරල මාධ්‍ය විදිහට වාතය තිබුණ හින්දා තමයි පුතේ මෙතනට 1 දැම්මේ. දැන් විරල මාධ්‍යෙ තියෙන ජලය එන NW බෙදීමෙන්. හරි. එහෙනම් D සමානයි T විදිහට අපි ලියනවා සෙන්ටිමීටර් 40යි 1 ඍණ NW කියලා කියන්නේ 4 බෙදීම 3යි බෙදීම n කියලා කියන්නේ 3 බෙදීම 2යි. කොහොම එන්නේ? හරි. එහෙනම් D සමානයි 40 වාරයක් බලන්න 1 ඍණ 4 බෙදීම 3 ගුණ කිරීම 2 බෙදීම 3. ඔතනින් අපිට එනවා D සමානයි 40 වාරයක් 1 ඍණ 8 බෙදීම 9යි. පැහැදිලිද?
8 බෙදීම 9යි. එහෙනම් අපි දැන් ගන්නවා D සමානයි 40 9 ඍණ 8 බෙදීම 9. ඔය විදිහට. එහෙනම් D සමාන වෙනවා 40 බෙදීම 9 සෙන්ටිමීටර. ඔන්න ඔය විදිහට අපිට එනවා ඒ වෙලාවේදී දෘශ්‍ය විස්ථාපනය. හරි. එතකොට දැන් මේකත් හරියට අපි හදාගමු. වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේ ටික ලස්සනට ලියා ගන්න. හරි. දැන් මම මේ මුලින් ඔයගොල්ලන්ට මේකේ සිද්ධාන්ත කොටස් ටික උගන්වගෙන යන්නේ. ඊට පස්සේ අපි මේ පාඩම් වල ගැටලු නැවත හදනවා. ඒක හොඳට මතක තියාගන්න. තේරුණා? ඒතර මේ උගන්වන සිද්ධාන්ත තහවුරු කිරීම සඳහා කුඩා ගැටලු තමයි දෙන්නේ. හරිද? රයිට්. ඉතින් තියරි ටික හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ ගැටලු හදන්න. පැහැදිලිද? හරි. දැන් එහෙනම් ඔන්න දෘශ්‍ය විස්ථාපනයේ කතාව හරි. රයිට්. දැන් අපිට යන්න තියෙන්නේ මේ ආලෝකයේ ඊළඟ කොටස. ආලෝකයේ ඊළඟ කොටසට. පැහැදිලිද? රයිට්. එතකොට හොඳයි. ලියන මාතෘකාව අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි. අපි දැන් බලමු මොකද්ද මේ අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ කියලා. හරි. මුලින්ම ලියන අනුමාතෘකාව අවදි කෝණය. අපි මේ කැපිටල් C අකුරෙන් හඳුන්වනවා. ක්‍රිටිකල් ඇන්ගල් කියන එක තමයි අපි මේ කැපිටල් C අකුරෙන් හඳුන්වන්නේ. හරි. අවදි කෝණය. හොඳයි. දැන් හොඳට අහගන්න. මොකද්ද මේ අවදි කෝණය කියන්නේ කියලා හොඳට අහගන්න. හරිද? right. මෙන්න මේකයි. දැන් අපි ගත්තොත් එහෙම right. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යනකොට හොඳට තේරුම් ගන්න දැන් ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යනකොට ඒ ආලෝක කිරණයේ පතන කෝණයට වඩා වර්තන කෝණයේ විශාලත්වයෙන් වැඩි වෙනවා. හරි? ඒක ඕගොල්ලෝ දැන් දන්න දෙයක්. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනකොට අභිලම්බයෙන් ඉවතට නැඹුරු වෙන්නේ. ඒතර පතන කෝණයට වඩා වර්තන කෝණේ විශාලත්වයෙන් වැඩි වෙනවා. පැහැදිලිද? right. එතකොට දැන් මේ විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මාධ්‍ය වෙන් කරන සීමාව මේක ගහන මාධ්‍ය මේ තියෙන විරල මාධ්‍ය. හරිද? right. මේ ගහන මාධ්‍ය වර්තනාංකය මම n1 කියන්නම් මේ වෙලාවේ විරල මාධ්‍ය වර්තනාංකය n2. හරි. ආලෝක කිරණයක් මෙන්න මාධ්‍ය වෙන් කරන සීමාවට අඳින අභිලම්බය ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යනවා. right මෙහෙම මේ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනවා. එතකොට දැන් මේ පතන කෝණයට වඩා වර්තන කෝණේ විශාලත්වයෙන් වැඩි වෙනවා. වර්තන කෝණේ විශාලත්වයෙන් වැඩි වෙනවා. පතන කෝණයට වඩා වර්තන කෝණය විශාලත්වයෙන් වැඩි වෙනවා. එතකොට දැන් අපි මේ පතන කෝණයේ අගය කුඩා අගයක ඉඳලා ටික ටික වැඩි කරගෙන යනකොට වර්තන කෝණය තෙන්නෙන්න වැඩි වෙනවා. වර්තන කෝණය තෙන්නෙන්න වැඩි වෙනවා. හරි. එතකොට යම්කිසි අවස්ථාවක් එනවා පතන කෝණයේ කිසියම් අගයක් සඳහා වර්තන කෝණය අංශක 90ක් වෙනවා. එතකොට පතන කෝණයේ කිසියම් අගයක් සඳහා වර්තන කෝණය අංශක 90 වෙනකොට පතන කෝණය අගය ඊට වඩා අඩුයි. ඇයි? ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයකට යනකොට පතන කෝණයට වඩා වර්තන කෝණ විශාලත්වයෙන් වැඩියිනේ. එතකොට වර්තන කෝණයේ අගය අංශක 90ක් වෙනකොට මේ අවස්ථාවේදී පතන කෝණයේ අගය 90ට වඩා අඩුයි. පැහැදිලිද? right. එතකොට ඔන්න එහෙනම් හොඳට අහගෙන ඉන්න. පතන කෝණයේ අගය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට කිසියම් අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවේදී
වර්තන කෝණයගේ අංශක 90ක් වෙනවා. කිසියම් පතන කෝණයක් තියෙනවා. ඒ අවස්ථාවේදී වර්තන කෝණයගේ අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙන මේ. මෙන්න මෙහෙම. බලන්න. ඕනෝම. මේ කෝණේ අංශක 90යි. පැහැදිලිද? ඒ කෝණේ අංශක 90යි. දැන් මෙන්න මේ වෙලාවේ සරලවම කිව්වොත් මෙන්න මේ වෙලාවේදී පතන කෝණයගේ තමයි මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය කියලා කියන්නේ. මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය කියලා අපි හඳුන්වන්නේ ඔන්න මෙන්න මේ අවස්ථාවේ පතන කෝණයේ අගය. පැහැදිලිද? මේ අවස්ථාවේ පතන කෝණයේ අගය අපි හඳුන්වනවා ඔන්න මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය කියලා. හරිද? හොඳට අහගෙන ඉන්න හොඳේ. හරි. දැන් බලන්න දැන් මම අවදි කෝණයේ අර්ථ දක්වනවා. දැන් මේකම ඉගෙන ගන්න. හරිද? මොකක්ද අවදි කෝණය කියලා කියන්නේ? ආලෝක කිරණයක් හරි. ඉස්සෙල්ලාම මාත් එක මේක ලියාගමු. අපි ලියාගෙන ඊට පස්සේ මේ ටික තවත් සාකච්ඡා කරමු. අවදි කෝණය කියලා මාතෘකාව ලිව්වා. දැන් ලියන්න මේ විදියට. ලියන්න මෙහෙම. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී වර්තන කෝණයේ අගය අංශක 90 වන විට වර්තන කෝණයේ අගය අංශක 90 වන විට පතන කෝණයේ අගය අදාළ මාධ්‍ය දෙක සඳහා වූ 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 අවදි කෝණය ලෙස අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය ලෙස අර්ථ දක්වයි. අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය ලෙස අර්ථ දක්වයි. අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය ලෙස අර්ථ දක්වයි. හරි. හොඳයි. දැන් මෙන්න මේ රූප සටහන ඇඳගන්න. පැහැදිලිද? මෙන්න මේ රූප සටහන පැහැදිලිව ඇඳගන්න. දැන් එතකොට අද මේ අපේ පන්ති අද මේ විදියට මේ වීඩියෝ එකකින් යන්නේ. ඔන්ලයින් නෙවෙයි අපි වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මේක මේ වීඩියෝ එක හරියට බලන්න. මේ වෙලාවෙදිම දැන් මම මේ දාන වෙලාවෙදිම අදාළ පැය ගාන අරගෙන සටහන ලියමින් මේක නවත්තමින් හරියට මේ සිද්ධාන්ත කරුණු ටික ඉගෙන ගන්න. රයිට්. එතකොට මේක වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. හරි. රයිට්. මේක ඇඳගන්න. ටක් ගන්න. හොඳයි. දැන් බලන්න මේ අවදි කෝණයයි මාධ්‍යවල වර්තනාංකය අතර සම්බන්ධයක් තියෙනවා. හරිද? ඔන්න බලන්න අපි මේ මෙතන සිද්ධ වෙන්නේ වර්තනයක් නේ. මේ වර්තනයට අපි ස්නේල් දාමු. වර්තනයට
ස්නෙල් නියමය යෙදීම. වර්තනෙට ස්නෙල් නියමය යෙදීම. right. මෙතන ස්නෙල් නියමය යෙදුවහම පස්සේ බලන්න මේ මාධ්‍ය වර්තනාංකයේ n1 ඒ මාධ්‍යයේ පවතින කෝණයේ sin නගේ ඔන්න sin c සමාන වෙනවා අනිත් මාධ්‍ය වර්තනාංකයේ n2 ඒ මාධ්‍යයේ පවතින කෝණයේ sin නගේ sin ඔන්න 90යි. හරි. අපි දන්නවා sin 90 කියලා කියන්නේ කීයද? 1යි. sin 90 කියන්නේ 1යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතනින් sin c සමානයි n2 බෙදීම n1. sin c සමානයි n2 බෙදීම n1. කවුද n2 කියන්නේ? විරල මාධ්‍ය වර්තනාංකය. කවුද n1 කියන්නේ? ගහන මාධ්‍ය වර්තනාංකය. එහෙනම් මේ n1 සහ n2 කියන ගහන සහ විරල මාධ්‍ය දෙක සඳහා වූ අවධි කෝණය sin c අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඕන විදිහට අපිට ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ හරි ඔන්න එතනින් ඒ කතාව දැන් හරි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි ගත්තොත් එහෙම ඔය ඔතන දැන් මේ තියෙන්නේ n2 කියන විරල මාධ්‍ය. දැන් n2 විරල මාධ්‍ය වාතය වුණොත් එහෙම. එහෙනම් මෙහෙම ගත්තොත් එහෙම මේ විදිහට. මෙහෙම එනවා මේ මාධ්‍ය වර්තනාංකයෙන් මේක වාතය. එතකොට වර්තනාංක 1යිනේ. පැහැදිලිද? ඒතර වර්තනාංක 1යි. එහෙනම් දැන් පතන කෝණය මෙහෙම පතන කිරණය මෙහෙම වැන්න මෙන්න වර්තන කිරණය ගමන් කරන අංශක 90යි. විරල මාධ්‍ය වාතය වෙන විට විරල මාධ්‍ය වාතය වන විට හරි අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ විරල මාධ්‍ය වාතය වෙනවා කියන්නේ n2 කියන්නේ 1යි. හරිනේ. එහෙනම් ලියන්න පුළුවන් මේ වෙලාවේ sin c සමානයි 1 බෙදීම n කියලා. හරි. ඒතර බහුලව අපිට මේක තමයි යෙදෙන්නේ. හේතුව අපි යම් කිසි ද්‍රව්‍යයක් තියන්නේ වාතේ. හරි. ඒක විරල මාධ්‍ය වාතය වෙන අවස්ථාව තමයි බොහෝ විට හම්බ වෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් එහෙනම් හරි. වර්තනාංග අර්ථ දක්වලා මේ රූප සටහන ඇඳගත්තා. ඊට පස්සේ මේක ලියා ගන්න. ඊට පස්සේ මේ රූප සටහන ඇඳලා මේ සමීකරණය කොටු කරගන්න. මේව ඕගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනි සමීකරණ වෙනවා. මේ ඕගොල්ලෝ මතක තියාගෙන ඉන්න සමීකරණ වෙනවා. ගන්නෙ කොහොමද කියලා ඕගොල්ලෝගේ මතකයේ තියෙන්න ඕනි. හරි. ඇඳගමු. හරි. හොඳයි. එතකොට දැන් ඊළඟට හරි. ඔන්න දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අවදි කෝණය කියන එක අපි අර්ථ දක්වලා ඉවරයි. දැන් මේක මෙහෙම හිතන්නකෝ. හරි. right මේ කතාවේ විලෝමය ගත්තොත් එහෙම විරල මාධ්‍යකින් අංශක 90කින් පතනය වන කිරණයක් මොකද්ද වෙන්න ඕනේ? ගහන මාධ්‍යයකට ඇතුල් වෙනකොට ඒ වර්තන කෝණයේ අගය මාධ්‍ය දෙක සඳහා වූ අවධි කෝණයට සමාන වෙන්න ඕනේ. දැන් මේක බහුලව ගණන් වල ඉදෙන ඔන්න හොඳට ආයහ ගන්න.
මේ ආලෝක කිරණේ අනිත් පැත්තට එවුවොත් එහෙනම් මෙහෙම විරල මාධ්‍යෙන් අංශක 90කින් එවුවොතින් මේක ගහන මාධ්‍යට ඇතුල් වෙනකොට ඇතුල් වෙන්නේ වර්තන කෝණය අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය C වෙන පරිදි. මේ ආලෝක කිරණය අනිත් පැත්තට එවුවනම් මෙහෙමනේ යන්නේ. ඕකයි ඔය කතාවේ තේරුම. හරි, ඕක හොඳට මනසේ රඳවා ගන්න. අපිට ඉස්සරහට ගැටලු හදනකොට ඒක වමනා වෙනවා. හරිද? රයිට්. හොඳයි. දැන් එතකොට ඔන්න ඒක හරියි. අවදි කෝණය කියන්නේ මොකක්ද කියලා දැන් අපි දන්නවා. අවදි කෝණය කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. හරි. දැන් එහෙනම් ලියන්න ඊට පස්සේ මාතෘකාව. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හොඳයි. මේ බලන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ ආලෝක කිරණයක් ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයකට ගමන් කරනකොට ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යන්නයි හදන්නේ. හරි. රයිට්. එතකොට ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන අවස්ථාවකදී පතන කෝණයේ අගය තීටා. මේ පතන කෝණයේ අගය මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයේ තියෙන දැන් අපි හොයාගත්තේ. ඒ අවදි කෝණයට වඩා විශාල වෙනවා නම් පතන කෝණයේ අගය මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා විශාල වෙනවා නම් මේ ආලෝක කිරණය යන්නේ නැහැ කොයි මාධ්‍යයටද? විරල මාධ්‍යයට යන්නේ නැහැ. හරි ලස්සන සංසිද්ධියක්. තේරුණාද? විරල මාධ්‍යයට යන්නේ නැහැ. ඒ ආලෝක කිරණය සම්පූර්ණයෙන් මුළුමනින්ම නැවත මුල් මාධ්‍යෙට මොනවා වෙනවද? පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙනකොට පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙන්න ඕන. තේරුණාද? ඒ ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යෙට පරාවර්තනය වෙනවා. මෙන්න මේ සංසිද්ධිය අපි හඳුන්වනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. එතකොට හොඳින් මතකේ රඳවා ගන්න ආලෝක කිරණයක් ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයකට යනකොට ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යනකොට ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී මේ ඕනෑම පතන කෝණයක් සඳහා වූ ආලෝක කිරණයක් ඕනෑම පතන කෝණයක් සඳහා කියන්නේ බිඳුවේ ඉඳලා 90 දක්වා වූ ඕනෑම පතන කෝණයක් සඳහා වූ පතන කිරණයක් විරල මාධ්‍යයට ගමන් කරන්නේ නැහැ. හරිද? රයිට්. එතනදී පතන කෝණයේ අගය ගහන මාධ්‍යයේදී පතන කෝණයේ අගය මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා විශාල වෙනවා නම් ඒ කියන්නේ θ c ට වඩා විශාල වෙනවා නම් ඒ කිරණය මේ මාධ්‍යයට යන්නේ නැහැ. ඒක නැවත මුල් මාධ්‍යයට එනවා. එතකොට ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයට ගමන් කරන ආලෝක කිරණයක් මේ විරල මාධ්‍යයට ගමන් කරන්න නම් පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා අඩු වෙන්න ඕන. හරි? රයිට්. එතකොට ඔන්න දැන් මේ වෙලාවේදී නැවත මුල් මාධ්‍යයට වෙනවා. එහෙනම් හොඳට මේ කරුණෙන් කරුණ හොඳට මතක තියාගන්න. එහෙනම් මොකද්ද මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ? ඔන්න හොඳට අහගන්න. හරි. අපි ලියමු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ලියන්නේ මේ විදිහට. ආලෝක කිරණයක් ගහන මාධ්‍යක සිට ආලෝක කිරණයක් ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝක කිරණයක් ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී පතන කෝණයේ අගය පතන කෝණයේ අගය
පතන කෝණයේ අගය අදාළ මාධ්‍ය දෙක සඳහා වූ 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 අවදි කෝණයට වඩා විශාල වන විට 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 ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යයට ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යයට ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යයට පිවිසීමේ සංසිද්ධිය ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යයට පිවිසීමේ සංසිද්ධිය මුල් මාධ්‍යයට පිවිසීමේ සංසිද්ධිය ආලෝක කිරණය නැවත මුල් මාධ්‍යයට පිවිසීමේ සංසිද්ධිය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. හරි. මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න ඕනේ. මේ රූප සටහන දැන් ඇඳ ගන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් දැන් ඊට පස්සේ හොඳ සටහන මේකම සම්පූර්ණ වෙන්න ඕනි. මේ වීඩියෝ එක ඉවර වෙනවත් එක්කම ඕගොල්ලන්ගේ සටහන් පොතේ සටහන සම්පූර්ණ වෙන්න ඕනි. හොඳේ. නැත්තම් මේකේ වැඩක් වෙන්නේ නැහැ. හරි හොඳට මතක තියාගන්න. එහෙනම් මේකත් එක්කම මේ වීඩියෝ එක යනවත් එක්කම හරි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ සටහන සම්පූර්ණ කරගන්න. එතකොට මේ පාඩම සම්පූර්ණ වෙනවා. රයිට් දැන් හරි. දැන් අපි ඔන්න සිද්ධාන්ත කරුණු ඉගෙනගෙන ඉවරයි. හරි. දැන් තව පොඩි දෙයක් තියෙනවා. හරිද? මේ බලන්න. දාන්න සටහන කියලා. සටහන කියලා දාන්න. දාලා හරි. මෙන්න මේ විදිහට බලන්න. ආලෝක කිරණයක් ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යකට ගමන් කරන අවස්ථාවේදී හරි ආලෝක කිරණයක් දැන් ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යයට යනවා. දැන් උතනදී ඊටාම් පැහැදිලි මේ පතන කෝණයේ අගය තියෙන්නේ. පතන කෝණයේ අගයට ගන්න පුළුවන් උපරිම අගය තමයි මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය. කිරණය දෙවෙනි මාධ්‍යයට යනවා. ඊට වඩා පතන කෝණයේ අගය වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. දැන් මේ ලියලා තියෙන්නේ ආලෝක කිරණයක් ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට
ගමන් කරන අවස්ථාව. ගමන් කරනවා. යනවා. හරිද? එතකොට මෙවැනි අවස්ථාවකදී මේ I කියන එක්කෙනාගේ අගය බිඳුවට සමාන හෝ විශාල වෙනවා. ඒ වගේම මේක අවදි කෝණයට වඩා සමාන හෝ කුඩා වෙනවා. වර්තන කෝණයේ අගය බිඳුවේ ඉඳලා 90 වෙනකම්ම තියෙනවා. හේතුව හරි. හේතුව අංශක 90 වෙන්නේ වර්තන කෝණය, පතන කෝණය අවදි කෝණය වෙනකොට අදාළ මාධ්‍ය දෙක සඳහා. පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න සටහන කියලා දාලා මුලින්ම මේ ටික ලියා ගන්නවා. හරි. දැන් ඊළඟ තරුව මෙහෙමයි. දැන් වෙන්නේ ආලෝක කිරණයක් විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍යයකට ගමන් කරන අවස්ථාවේදී විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍යයකට ගමන් කරන අවස්ථාව මේ තියෙන්නේ. බලන්න. එතකොට මෙන්න විරල මාධ්‍ය. මේක ගහන මාධ්‍ය. දැන් විරල මාධ්‍යයේ තමයි එහෙනම් පතන කෝණේ තියෙන්නේ. මොකද ආලෝක කිරණය මුලින්ම එන්නේ විරල මාධ්‍යයෙන්. ගහන මාධ්‍යට යන්නේ. එතකොට විරල මාධ්‍ය කියලා ගහන මාධ්‍යට යනවා අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ. මේක R. හරි. දැන් මේ බලන්න. මේ වෙලාවේදී පතන කෝණයගේ ගන්න පුළුවන් I කියන එක්කෙනා මේක බිඳුවට වඩා විශාල වෙනවා, සමාන හෝ විශාල වෙනවා, කුඩා හෝ සමාන වෙනවා. අංශක 90 වෙනකම් මේක වැඩි කරන්න පුළුවන්. තේරුණාද? මේ කෝණේ අංශක 90 වෙනකොට අන්න වර්තන කෝණයේ අගය මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට සමානයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම වර්තන කෝණය මේ වෙලාවේ බිඳුවට වඩා විශාල හෝ සමානයි. හැබැයි ඒක ගන්න පුළුවන් උපරිම අගය වෙන්නේ ඒ අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය වන C. තේරුණාද? එතකොට C ට වඩා මේක වැඩි වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට C කියන්නේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය. හොඳයි. right. එතකොට right මේ අරුව ලකුණු දාලා මේ රූප සටහන ඉඳලා මේ ටිකක් ලියාගමු. පැහැදිලි? හරි. දැන් එතකොට ඔන්න අපි මේ පාඩමට අදාළ සිද්ධාන්ත කරුණු ටික සේරම දැන් සාකච්ඡා කරලා ඉවරයි. හරි. දැන් අපිට තියෙන්නේ මේ පාඩමේ ගැටලු විසඳන්න. මම ඔයගොල්ලන්ට මේකේ මේ අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට අදාළ ටියුට් එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හරි. දැන් මේ ටියුට් එක ළඟට ගන්න.
හරි. හොඳයි. දැන් එතකොට ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 10 පිටු අංක 10 හරි පිටු අංක 10 තියෙන පිටු අංක 10 තියෙන දෙවෙනි ගාන බලන්න. මෙන්න මෙහෙම කියනවා. අවදි කෝණය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන යන පද හඳුන්වන්න. මුලින්ම අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන පද හඳුන්වන්න ඕනි. දැන් මේ වීඩියෝ එකේම අපි ඒක අර්ථ දැක්වුවා. ඕනම් පොඩ්ඩක් අමතක නම් ආයෙසරයක් පිටිපස්සට ගිහිල්ලා වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට මේ ප්‍රශ්න දෙකට මේ දැම්මම පිළිතුරු සපය ගන්න පුළුවන්. ඒතකොට මේක බොහොම විනයකින් කරන්න ඕනි වැඩක්. හරිද? Tamanට ඇත්තටම ඕනකමක් තියෙනුනේ මේක කරන්න. නැත්තම් මේක නිකන් නිකරුණේ මේක දිහා බලන් හිටිය කියලා කිසි තේරුමක් නැහැ. ඔයගොල්ලෝ පන්ති ඉන්නවා වගේ සටහන් පොත අරගෙන මේ ගැටළු වලට පිළිතුරු සපයන්න ඕනේ මේ එක්කම. මේක බලනවත් එක්කම තමයි උත්තර ලියන්න ඕනේ. නැත්නම් මේක මම පස්සේ බලනවා. දැන් මට මේක කරන්න පුළුවන් නේ. එහෙම මුතේ මේ වීඩියෝ එක දාන්නේ කිසි තේරුමක් නැති වෙලා යනවා. හරිද? රයිට්. එතකොට බලන්න දෙවෙනි කොටස. ඉහත එක් එක් රූප සටහනට අනුව වර්තනාංකයේ n1 හා n2 ඇසුරෙන් θ සඳහා ප්‍රකාශනයක් ලියන්න. හරි. එතකොට මෙතනදී θ කියන එක මොකක්ද කියලා ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙන්නේ. දැන් බලන්න. රයිට් මොකක්ද මේ θ කියලා කියන්නේ? පළවෙනි රූප සටහන ඉඳලා බලමු. ඒ රූප සටහන මෙහෙම තියෙන්නේ. බලන්න. ඒ රූපේ ගත්තොත් මේ විදියට මෙහෙම තියෙනවා. ආලෝක කිරණ එනවා. මේක θ. මේ කෝණය 90ක් වෙන්න දීලා තියෙන්නේ. මේ උඩ වාතය කියලා දීලා තියෙනවා. යට තියෙන්නේ වර්තනාංකයේ n වෙන මාධ්‍ය. එතකොට දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන අවදි කෝණයේ අර්ථ දැක්වීමට අනුව මේ θ කියන්නේ මේ වෙලාවේ මේ මාධ්‍යක සඳහා වූ අවදි කෝණය. ඇයි? පතන කෝණය θ වර්තන කෝණය 90යි. එහෙනම් මේ දින අවදි කෝණය. රයිට්. එතකොට n සහ θ අතර සම්බන්ධයක් ගන්නවා. මොකද්ද කරන්නේ? දානවා ස්නෙල් නියමය. දැම්මොත් n අදාළ මාධ්‍යයේ කෝණය සමානයි වාතය වර්තනාංක 1යි ඒ මාධ්‍යයේ පවතින කෝණය sin නගිය. එහෙනම් උතරින් අපිට එනවා sin θ සමානයි sin 90 කියන්නේ 1යි 1 වැඩි කිරීම 1යි නම් 1 බෙදීම n. හරි. ඊට පස්සේ b ගත්තොත් මෙහෙම තියෙන්නේ මේ විදියට. හරි. මේකේ කොහොම එනවා? මේක θ මේක 90 මෙයා n1 මෙයා n2 කොහොම තියෙන්නේ. හරි. දැන් එතකොට උතනදී අපිට ලියන්න පුළුවන් බලන්න. ස්නෙල් නියමයෙන් n1 sin θ සමානයි n2 sin 90යි. එහෙනම් n1 sin θ සමාන වෙනවා n2ට sin θ ලියන්න පුළුවන් n2 බෙදීම කවුද? n1 කියලා. sin θ ලියන්න පුළුවන් n2 බෙදීම n1 කියලා. ඊළඟට හරි. ඔය ඊළඟ එකේ ඊතලයේ මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕනි බලන්න. මේ විදිහට තියෙන්නේ ඒක එතන පොඩි printing mistake එකක් තියෙනවා. ආලෝක කිරණේ මෙහෙම එන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ. මේක θ. දැන් මේක n මේක වාතය. ඉතින් දැන් මේ වෙලාවෙත් මොකද වෙන්නේ? අර මේකේ විලෝමය අර තියෙන්නේ. තේරුණාද? එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේ වෙලාවට කරන්නේ ස්නෙල් නියමය දාන්න. ස්නෙල් නියමය. ස්නෙල් නියමයේ දුවතින් අපි මුලින්ම මේ මාධ්‍ය වර්තනාංකය 1යි ඒ මාධ්‍ය පවතින කෝණය sin නගේ sin 90යි. සමානයි අනිත් මාධ්‍ය වර්තනාංකයේ n ඒ මාධ්‍ය පවතින කෝණය sin නගේ sin θ. ඔන්න ඉතින් ඔතනින් එනවා අපිට බලන්න n sin θ සමානයි 1යි sin 91 හින්දා. එහෙනම් sin θ සමානයි ඔතනක් කී 2 බෙදීම n ම තමයි මේකම තමයි එන්නේ. පැහැදිලිද? වෙනස් විදියට හැදුවට. රයිට්. එහෙනම් ওই ටිකත් අපි සටහන් කරගමු.
හරි. එතකොට ඔන්න මෙතෙන් යනකම් හරි. හරි. ඊට පස්සේ දැන් බලමු අපි යන් එකේ තුන්වෙනි කොටසට. බලන්න කියවන්න ගන්න. තුන්වෙනි කොටස. ඒකේ මෙන්න මෙහෙම කියනවා. රූපේ දැක්වෙන ආකාරයේ ඝනකමක් සහිත පතුලක් ඇති වීදුරුවක යටි පෘෂ්ඨයේ Q සිට පතනය වන කිරණයක් පෙන්වා ඇති පරිදි වර්ධනය වේ. n හා θ අතර සම්බන්ධය ලියන්න. දැන් රූප සටහන පොඩ්ඩක් මම මේ දැන් දක්වන විදියට වෙනස් වෙන්න ඕනි. මෙන්න මේ විදිහට. මෙහෙම තියෙන්නේ. මෙන්න මේ ඝනකම් වීදුරු පතුල ඉතින් තියෙන Q මෙන්න මෙතන තමයි Q තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන පතුලේ. එතන ඉඳන් එන ආලෝක කිරණ තමයි මේ එන්නේ. මෙහෙම. හරිද? ඔහොම ආවා. මෙතෙන්ට θ කෝණයකින් පතනය වෙනවා මේ වීදුරු වල වර්තනාංකයෙන්. ඊට පස්සේ මෙහෙම යන්නේ. ඕන්න 90යි. දැන් ඉතින් පැහැදිලි. මෙතන අපෙන් අහන්නේ θ සහ n අතර සම්බන්ධය දැන් කලින් ගත්ත එකක්මයි. දාන්න මොකද්ද? ස්නෙල් නියමය. ස්නෙල් නියමයේ දුවතින් n වාරයක් sin θ සමානයි උඩ තියෙන වාතය එක වාරයක් sin 90. එහෙනම් අපිට ලියන්න පුළුවන් n sin θ සමානයි 1යි. එහෙනම් sin θ සමානයි 1 බෙදීන n. ඔන්න අපි මේ සම්බන්ධය ගත්තා. පැහැදිලිද? ඔන්න එක අපි හරියට ගත්තා. හරි දැන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික ටක් ගාලා ලියා ගන්න ඕන. හරි ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස මෙහෙම කියනවා. බලන්න. දැන් වීදුරුව තුලට n සමානයි 4 බෙදීම 3ක් වන ජලය ටිකක් දැමූ විට එම කිරණය ජලයට ඇතුළු වේද? හරි. ඇතුළු වේ නම් හෝ නොවේ නම් ඉන් අනතුරුව එම කිරණේ ගමන් මඟ අඳින්න. ඇතුළු වේ නම් වර්ධන කෝණය ගණනය කරන්න. හරි. දැන් බලමු. දැන් මෙහෙම නෙවෙන්නේ. ඔන්න මෙතනට නම් ඇඳලා තියෙන්නේ. දැන් ඔයාලා කල්පනා කරන්න හොඳට හිතන්න. දැන් මේ බලන්න මේ. දැන් මේ තියෙන්නේ θ අවදි කෝණය. හරිද? right. දැන් මේ මෙතන එක තියෙන්නේ කියන වාතය තියෙන්නේ. අපි දැන් මේකට දානවා මේකට ඉහළින් මේ විදියට ජලය දානවා. ජලයේ වර්තනාංකය වාතයේ වර්තනාංකයට වඩා වැඩිනේ. ඕකේ කියනවා ඒ ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි කියලා. හරිද? එතකොට ජලයේ වර්තනාංකය 4 බෙදීම 3ක් වෙනකොට දැන් මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය θ නෙවෙයිනේ. ඇයි කලින් වාතයේ තියෙනකොට තමයි θ උනේ. දැන් θ නෙවෙයි. දැන් θට වඩා වැඩි වෙනවා. ඇයි මේ බලන්න මේ sin c සමානයි n2 බෙදීම n1. මේ තියෙන විරල.
මේ තියෙන්නේ ගහන මාධ්‍ය. දැන් ගහන මාධ්‍ය වෙනස් වුණේ නෑ. ඒක එකමයි. හැබැයි විරල මාධ්‍ය වර්තනාංගේ කලින් 1යි දැන් 4 බෙදීම 3යි. එතකොට මෙතන 4 බෙදීම 3ක් වුණා කියන්නේ මේ අනුපාතය වැඩිනේ. ඒ කියන්නේ sin c වලගේ කලින් තිබුණු වගේට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් θ කෝණයකින් පතනය වුණොතින් මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා θ කුඩයි. ඒ කියන්නේ කිරණය මොකක් වෙනවද? ජලය තුලට නිර්ගත වෙන්න ඕන. ජලය සහ වීදුරු සඳහා වූ අවදි කෝණය වාතය සහ වීදුරු සඳහා වූ අවදි කෝණයට වඩා විශාල වෙනවා. එහෙනම් දැන් θ වලින් පතනය වුණා කියලා පූර්ණ මේ විදිහට යන්නේ නැහැ. මෙහෙම මාධ්‍ය වෙන් කරන සීමාව ඔස්සේ යන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මේක නිර්ගත වෙනවා. හැබැයි වීදුරු වල ඉඳන් ජලය කියන විරල මාධ්‍යයට යන හින්දා කිරණේ ඔන්න ඔය විදිහට අපි අඳින්නේ. දැන් අපි හොයාගන්න ඕනි කවුද? මේ වෙලාවේ R හොයාගන්න ඕනේ. හරි. දැන් කොහොමද R හොයන්නේ? රයිට් දානවා. අපි දැන් ඉගෙන ගත්ත සම්බන්ධයක් තියෙනවා. ඒක මම මේ පැත්තකින් ලියා ගන්නවා. sin θ සමානයි 1ට n කියලා අපි සම්බන්ධයක් කරන් තියෙනවා. දැන් මේ වෙලාවේ පතන කෝණේ θම තමයි. අපි හොයන්න ඕනේ R. හරි. දානවා ස්නෙල් නියමය. ස්නෙල් නියමය දැම්මොත් අපිට ලියන්න පුළුවන් n වාරයක් sin θ සමානයි 4 බෙදීම 3යි. වර්තනාංග 4 බෙදීම 3යි sin r. sin r. පැහැදිලිද? right. එතකොට sin r. දැන් හොඳයි බලන්න r හොයන්න ඕනේ. මේ බලන්න මෙන්න මෙතනින් ගන්න පුළුවන් n sin θ සමානයි කීයද? 1යි. එහෙනම් n sin θ කියන්නේ කීයද? 1යි. ඒක අර සම්බන්ධයෙන් ගත්තේ හොඳේ. සමානයි 4 බෙදීම 3යි sin r. එහෙනම් sin r සමානයි 3 බෙදීම 4යි. 3 බෙදීම 4යි කියන්නේ 0.75 එහෙනම් sin r කියන එක්කෙනා සමාන වෙනවා වර්තන කෝණය ගණනය කරන්න කියනවා sin inverse 0.75 ඔන්න ඕකට. හරි. දැන් බලමු අපි ඒක කීයද කියලා. right. එතකොට ඔයගොල්ලන්ගේ ලඝු පොතෙන් ඔක බලන්න ඕනේ 0.75 තියෙන්නේ කොහෙද කියලා. හරි. එතකොට r සමානයි 48.6යි අංශක. දැන් මේ අංශක දශම වලින් තියලා තියෙන්නේ. හොඳේ. කලා වලින් ගන්න ඕගොල්ලෝ. හරි කලා වලින් ගන්න. ඔයාලා ලඝු පොත බලලා අරගන්න. එතකොට මේකත් අපි දැන් සටහන් කරගමු ටක් ගාලා. සටහන් කරගමු. හොඳයි. දැන් ඊට පස්සේ බලන්න ඊළඟට කියන්නේ මේගොල්ලෝ මෙන්න මෙහෙම එකක්. right දැන් පතරවෙනි කොටසෙන් අහන්නේ ඇතුළු වේද කියලා. ඇතුළු වේ ඊට පස්සේ ඇතුළු වේ නම් හෝ නොවේ නම් ඉන්නතුරු ගමන් මඟ අඳින්න. ඇතුළු වුණාට පස්සේ මෙහෙම ගමන් මඟ ඇතුළු වේ නම් වර්තන කෝණය. ඇතුළු වෙනවා වර්තන කෝණය ගණනය කරා. දැන් මේ ටික හරියි. ඊට පස්සේ 6 වෙනි කොටස ජලයට ඉහළින් 1.4ක් වන මාධ්‍යයක් දැමූ විට
එම කිරණය එම මාධ්‍යයට ඇතුළු වේද? ඒ කියන්නේ දැන් මීට උඩින් මේ ජලයට ඉහළින් දානවා. දැන් මෙහෙම එනවනේ කිරණේ. ඔහොම එනවා කිරණේ. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ විදිහට කිරණේ එනවා. මෙහෙම ජලය තියෙනවා. ඔය විදිහට. දැන් මේකට උඩින් දානවා තව මාධ්‍යයක්. මේ විදිහට. ඕන්න මෙතන තියෙනවා වර්තනාංකය 1.4ක් වන මාධ්‍යයක්. හරි. පතනයේ වන කෝණය මේ කාරණා මේකත් ආ. හරි. දැන් බලන්න 4 බෙදීම 3යි කියන්නේ කීයද? 1.3යි. එතකොට දැන් මේකට වඩා මේ මාධ්‍ය වර්තනාංකය වැඩි. එතකොට මේක මේ වෙලාවේ විරල මාධ්‍ය වෙනකොට මෙයා මොන මාධ්‍ය වෙනවද? ගහන මාධ්‍ය. හොඳින් තේරුම් ගන්න. මේක විරල මාධ්‍ය, මේක ගහන මාධ්‍ය. දැන් ආලෝක කිරණ යන්න හදන්නේ විරල මාධ්‍ය ඉඳලා ගහන මාධ්‍යයට. පතන කෝණයේ අගය අංශක බිඳුවේ ඉඳලා 90 දක්වා වූ ඕනෑම අගයක් සඳහා ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණ යනවා. හැබැයි අභිලම්බයේ දෙසට නැඹුරු වෙමින් යන්නේ. ඔන්න එහෙනම් මේ වෙලාවේදී මේ කෝණය r' කියලා හිතුවොත් එහෙම ඔන්න අපි කිරණේ ගමන් මග ඇඳ r' කියන එක කෙනා. හොයන්න ඕනි දැන්. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? අපෙන් අහනවා ප්‍රශ්නේ මාධ්‍ය ඇතුළු වේද? ඇතුළු වේ. දැන් මේ රූප සටහන දීර්ඝ කරගන්න. හරි. දැන් මේ ගාන හදනකොට සක්‍රීයව මේක හදන්න ඕන. හරි. ඇතුළු වේ. ඇතුළු වේ නම් හෝ නොවේ නම් ඉන්පසු කිරණයේ ගමන් මග අඳින්න. ගමන් මග ඇඳා ඇතුළු වේ නම් වර්තන කෝණය අහනවා. දානවා මොකද්ද අපි? ස්නෙල් නියමය. මෙන්න මෙතන සිද්ධ වෙන වර්තනයේට. හරි. එතන සිදුවන වර්තනයේට ස්නෙල් නියමය දාලා අපි හොයාගන්න ඕනි r' ඔය වෙලාවේදී. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4 බෙදීම 3යි sin r සමානයි 1.4යි sin r'. හරිද? right. එතකොට ඔතනින් අපි ගත්තොත් එහෙම මේ sin r කියන එක්කෙනා අපි කලින් හොයාගත්ත කීයද? 4 බෙදීම 3 ගුණ කිරීම sin r කියන එක්කෙනා r සමානයි sin inverse 0.75 නේ. පුරණ වීඩියෝ එක පොඩ්ඩක් පිටිපස්සට අරන් බලන්න. sin r කියලා කියන්නේ එහෙනම් 0.75 1.4යි sin r'. හරි. එතකොට මේ තියෙන්නේ කීයද? 3 බෙදීම 4. 4 බෙදීම 3 ගුණ කිරීම 3 බෙදීම 4 1.4යි sin r'. කැපෙනවා. එතකොට sin r' සමාන වෙනවා 1 බෙදීම 1.4 10 බෙදීම 14 5 බෙදීම 7. තේරුණාද? 5 බෙදීම 7. එහෙනම් r' කියන්නේ sin inverse 5 බෙදීම 7. දැන් මේක ඕගොල්ලෝ වගුවෙන් බලලා sin වගුවෙන් බලලා හරියට හදලා තියාගන්න r' කියන්නේ කීයද කියලා. right. ඔන්න ඔය විදිහට අපිට මේ ගාන සම්පූර්ණයෙන් හදන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න එහෙනම් අද දවසේ අපි දැන් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරාන් පස්සේ මේකේ මේ සටහන ඕගොල්ලෝ මේ එක්කම ලියා ගන්න ඕනි. හරි. දැන් එතකොට අපි සෛද්ධාන්ත වශයෙන් ගත්තොත් එහෙම අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට අදාළ සියලු සිද්ධාන්ත කතා කරලා අවසానයි. දැන් ඔයාලා මේකෙන් පස්සේ 2002 ගැටලුවට උත්සාහ කරන්න. පාස් පේපර් පොතේ තියෙන 2002 ගැටලුව හදන්න දැන් උත්සාහ කරන්න. මම ඒක ඔයගොල්ලන්ට ඊට පස්සේ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් කොහොමද ගාන හදන්නේ කියලා. හරි. ඊට පස්සේ ඒ වගේම ගානක් ආව 2014 ගාන ඕගොල්ලන්ගේ ටියුට් එකේ දාලා තියෙනවා. ඒක හදන්න ඕනි 2002 ගාන හැදුවට පස්සේ. හරි. එහෙනම් අපි අදට නවතිනවා.